යන්තම් කීප දෙනෙක් ජීවිත බේර ගන්නවා ලෝකෙ. ඒ අයගෙන් පටන් ගත්තේ මේ මහා බද්ද කල්පේ දෙවනි අන්තක් කල්පේ. ඊට පස්සේ පරම්පරාවෙන් පරම්පරාවට අවුරුද්ද දෙක ටික ආයුෂ වැඩි වෙලා ආයෙමත් කාලයක් එනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු අසංඛේයයට වැඩි වෙනවා. ඔය දීර්ඝ කාලවල අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙන කාල ගැන දේශනාවල තියෙනවා. අද අපිට හිතන්නවත් බෑ. ඒ කාලවල මනුස්ස ලෝක මේ වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දීර්ඝ ආයුෂ තියෙනකොට මනුස්ස ලෝක ඇතැම් කාමාවචර දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කිය. දැන් ඔබ අහලා ඇති ඔය සක්විති රජවරු ගැන. චක්‍රවර්ති රජවරු ගැන දේශනාවල තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති රජවරු. තමන්ගේ සිවුරඟ සේනා පිරිවරාගෙන අහසින් කියනවා යන්නේ. කිසිම ගුවන් යානයක් මොනවත් භාවිතා කරලා නෙමෙයි පුණ්‍ය බලයෙන් අහසින් දෙවියන් දිව්‍ය සේනා පිරිවරාගෙන යනවා වගේ මේ රජවරු අහසින් යනවා. අහසින් ගිහිල්ලා අහසෙම ඉඳන් ඒ රටවල් වල රටවැසියන්ට අනුශාසනා කරනවා ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමෙන් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න. මේ විදිහට පන්සිල් වලින් කිසිම ආයුධයක් දඬු මුගුරක් කිසිම දෙයක් නැතුව ලෝකෙම මිනිස්සු සීලවන්ත කරනවා කියනවා සක්විති රජවරු අහසින් ගිහිල්ලා. එතකොට ඒවා නිකම් මේ අද පහළ වෙන ඒවා නෙමෙයි. දීර්ඝ ආයුෂ ඇති කාලවල තමයි එහෙම රජවරු ඉන්නේ. ඒ කාලවල දෙවියන් පවා හිතනවා කියනවා දැන් අපිට මනුස්ස ලෝක හොඳයි දිව්‍ය ලෝක වලට වඩා කියලා. ඒ නිසා දෙව්ලොව ඉන්න දෙවියන් හිත පිහිටවල මනුස්ස ලෝකෙට එනවා. ඒ විතරක් නෙමෙයි දෙවියන් දිව්‍ය ස්වරූපේ නිතර මනුස්ස ලෝකේ සැරිසරනවා කියනවා. ඔබ අහලා ඇති දිව්‍ය ලෝකේ තියෙනවා කියනවා කල්පවෘක්ෂ. ඒ කල්පවෘක්ෂ දීර්ඝ ආයුෂ ඇති කාලේ මනුස්ස ලෝකෙත් පහළ වෙනවා කියන. එතකොට අපිට පේනවා එහෙනම් මේ අපි දකින මනුස්ස ලෝක නෙමෙයි. මීට වඩා බොහෝම නිකන් දිව්‍ය ලෝක වගේ මනුස්ස ලෝක තමයි දීර්ඝ ආයුෂ ඇති කාලේ තියෙන්නේ. එතකොට ඔය වගේ අසංකේයයට වැඩි වෙච්ච ආයුෂ දෙවනි අන්තක් කල්පෙත් ආයුෂ ආයමත් ටික කෙලෙස් බලවත් වෙන්න මිනිස්සු අකුසල් වලට පෙළඹෙන්න පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ පිරිහිලා ආය අඩු වෙන අවුරුදු 10ට අඩු වෙනකොට දෙවනි අන්තක් කල්පයත් ජලයෙන් ගින්නෙන් විනාශයටපත් වෙනවා. එතනිනුත් බේරෙන්නේ ඊටාම සුළු පිරිසයි. ඒ අයගෙන් පටන් ගන්නවා තුන්වෙනි අන්තක් කල්ප. ওই වගේ තමයි අන්තක් කල්ප පටන් ගන්න. දැන් අපි ගමු මේ මහා භද්‍ර කල්පේ අපේ බුදුරජාණන් වහන්සේ කීවෙනි බුදුරජාණන් වහන්සේද? හතරවෙනි බුදුරජාණන් වහන්සේ. මේ මහා භද්‍ර කල්පේ පෙර පහළ වෙච්ච බුදුවරුන්ටත් ඊට පෙර පහළ වෙච්ච සූවිසි බුදුවරු දිහා ගත්තත් දීර්ඝ ආයුෂ ඇති කාලවල බොහෝ බුදුවරු පහළ වුණා. අපේ බුදුරජාණන් වහන්සේ ගැන දේශනාවේ තියෙන්නේ පෙර පහළ වෙච්ච බුදුවරු අතර අල්පායුෂ්ක බුදු කෙනෙක් කියලා. මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙච්ච කාලෙක පහළ වෙච්ච බුදු කෙනෙක්. ඔබ දන්නවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම තුසිත දෙව්ලොව ඉඳන් පස් මහ බැලුම් බලනවනේ. මොනවද? කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියලා තියෙන්නේ දෙව්ලොව ඉඳන් බලනවා බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්ද? මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියන. ඒ කාලවල කෙලෙස් වැඩි කියන. අකුසල් බලවත් වැඩි කියන ලෝකෙ මිනිස්සුන්ට. ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිච්ච කාලවල බුදුවරු පහළ වෙලා නිවන ගැන විමුක්තිය ගැන අතහැරීම ගැන දහම් දෙසුවට මිනිස්සුන්ට කෙලෙස් වැඩි කියන. ඊළඟට බලන්නේ අවුරුදු 100ට වඩා වැඩිද කියලා. ඊළඟට බලනවා අවුරුදු ලක්ෂයට වඩා මිනිස්සුන්ගේ ආයුෂ අඩුද කියලා බලනවා. ඊට වඩා වැඩි නම් ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියලා. දීර්ඝ ආයුෂ තියෙන කාලවල අසංකේය ගණන් අවුරුදු ලක්ෂයට වඩා වැඩි ආයුෂ තියෙනකොට ඒත් අනිත්‍ය ගැන දුක ගැන අනාත්මය ගැන මිනිස්සුන්ට දහම් දෙසුවට ඒ කාලවල සැප බහුලයි කියනවා. කෙලෙස් මිනිස්සු සැප සම්පත් වලට ඇලුම් කරමින් පංචකාමයන් තුල ජීවත් වෙන නිසා ධර්මාවබෝධයට හිත නැඹුරු කරන පිරිසත් අඩුයි කියන.
එතකොට බලන්නේ අවුරුදු ලක්ෂයට වඩා අඩුද 100ට වඩා වැඩිද කියලා බලන්න. ඔය කාල තුල විතරයි කියන ලෝකේ බුදුවරු පහළ වෙන්නේ. එතකොට හිතන්න මේ මහා බද්ද කල්පයේ පහළ වෙච්ච පළවෙනි බුදුරජාණන් වහන්සේ තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙන්නේ පළවෙනි අන්තක් කල්පයේ අර අසංකේයයට වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40000ක් වෙච්ච කාලෙකේ. ත්‍රිපිටකයේ තියෙන්නේ බුද්ධ දේශනාවල තියෙන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ මහා බද්ද කල්පයේ පළවෙනි අන්තක් කල්පේ ඉදා ජීවත් වෙච්ච මිනිසුන්ගේ ආයුෂ අවුරුදු කීයක්ද 40000. අද අපිට හිතන්නවත් පුළුවන්ද? ඒ වගේ කාලයක තමයි කකුසඳ බුදුහාඳුරෝ පහළ වුණේ. උන්වහන්සේගෙන් පස්සේ අර ආයුෂ අඩු වෙවි ගිහිලා අවුරුදු 10ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්ප විනාශය සිද්ධ වුණා. එතනින් පටන් ගත්තේ දෙවෙනි අන්තක් කල්පේ. ආයුෂ ආයමත් වැඩි වෙලා අවුරුදු අසංකේයයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 30000 වෙනකොට තමයි කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. දෙවෙනි අන්තක් කල්පේ තුල. එතකොට මේ මහා බද්ද කල්පේම දෙවෙනි අන්තක් කල්පේ කොණාගමන බුදුහාඳුරු පහළ වෙනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000ක් කියනවා. ඒකත් අපිට නිකන් සිහිනයක් වගේ. ඒ ආයුෂත් අඩු වෙලා ආයෙම අවුරුදු 10ට අඩු වෙලා දෙවෙනි අන්තක් කල්ප විනාශෙත් වුණා. එතනින් ජීවිත බේරගත්ත ටික දෙනෙක්ගෙන් ආයෙමත් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංකේයයටම වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 20000 වෙච්ච කාලේ තමයි කාශ්‍යප බුදුහාඳුරෝ පහළ වුණේ. මේ මහා බද්ද කල්පයේම තුන්වෙනි අන්තක් කල්පේ. එතකොට කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000. එතකොට බලන්න කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ 40000. කොණාගමන බුදුහාඳුර පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ 30000. කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 20000ක් කිය. ඒ 20000ට තිබ්බ ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්ප විනාශ වෙනවා. එතනින් ජීවිත බේර ගන්න අයගෙන් ආයෙමත් ටික ආයුෂ වැඩි වෙලා කාලයක් යනකොට අසංකීයටම ආයුෂ වැඩි වෙන කාලයක් එනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 120ක් වගේ වෙච්ච තැන තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. එතකොට මේ මහා බද්ද කල්පේ 4 වෙනි අන්තක් කල්පේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයද අවුරුදු 120යි. සාමාන්‍ය ආයු අපේක්ෂණය. උපරිම නෙමෙයි. එදා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු කීයක් වැඩ හිටියද? 160ක්. අවුරුදු 160ක් වැඩ හිටියා බක්කුල මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රයි. අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පවා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දේ සතර 이르දිපාද වඩපු කෙනෙකුට කැමති නම් ආයුෂ් කල්පයක්. ඒ වෙනකොට තියෙන පරමායුෂ අවුරුදු 120 හෝ ඊට ටිකක් වැඩිපුර වුණත් 이르දිපාද බලෙනුත් වැඩ ඉන්න පුළුවන් කියලා. එතකොට අපිට පේනවා මේ කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120 වුණාට අවුරුදු 150 160 වැඩ හිටිය රහතන් වහන්සේලා ගැනත් තියෙනවා. දැන් පේන්නේ නැද්ද අපිට දැන් අපි ඉන්න කාලේ දැන් ආයුෂ අඩු වෙලා කියලා තේරෙන්නේ නැද්ද ඊටත් වඩා? දැන් ඔන්න ආයුෂ අඩු වෙන වේගය හොයාගන්න පුළුවන් මෙහෙම. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2559ක් නේ ඒකත් ඉවරයි. අපි නිකන් හිතමු 50ක් කියලා හිතමු. ඒකත් පැත්තක 2500ක් වගේ කියලා හිතමු 50ත් අයින් කරමු 50 ගන්න. අවුරුදු 2500ක් විතර යනකොට එදා ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අඩු වෙලා අද ඉන්න අපේ මිනිස්යන්ගේ අද ජීවත් වෙන අපිට තියෙන අවුරුදු කීයක වගේ ආයුෂක්ද? අද සාමාන්‍ය ලංකාවේ ආයු අපේක්ෂාව අවුරුදු 70වත් 75ත් අතර. ඉන්දියාවේ ගත්තොත් සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 68යි. මිනිස්සෙක් කලාතුරකින් ඉන්න අවුරුදු 80 90 ඉන්න අය ඉන්නවා.
අපි වුණත් අවුරුදු 70 72 75 ආයු අපේක්ෂාව තිබුණට අවුරුදු 80 90 ජීවත් වෙන අය ඉන්නවා. හැබැයි ඉන්නේ කොහොමද? උත්පල වෙලා එක්තැන් වෙලා බොහොම අමාරුයි කුරෝද පුටුවක බොහොම දුකසේ තමයි ජීවිතයේ අන්තිම තව අවුරුදු 10ක් 15ක් ඇද ගන්න තියෙන්නේ. එතකොට අපේ ශරීර ශක්තිය අවුරුදු 60 70 වෙනකොට පිරිහිලා අවසන් වෙනවා අද ජීවත් වෙන මිනිස්සුන්ට. එතකොට හිතන්න දැන් ඔන්න ඔබ ගණනය කරලා බලන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 120යි. අද ජීවත් වෙන අපිට තියෙන ආයු අපේක්ෂාව අපි හිතමු ලෝකෙම මිනිස්සු අතර සාමාන්‍යයක් නේ 70ක් කියලා හිතන්න. 70යි නම් 120 ඉඳන් 70ට ආයු අපේක්ෂාව අඩු වෙන්න අවුරුදු 2500ක් වගේ කාලයක් ගත වුණා. ඒකට අවුරුදු 2500ක් තුළ මිනිස් ආයුෂ අවුරුදු කීයක් අඩු වෙලාද? 120 ඉඳන් 70ට කියන අවුරුදු කීයක් අඩු වෙලාද? අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අඩු වෙන වේගය දැන් හොයාගන්න අවුරුදු 100කට අවුරුදු 2කින් විතර තමයි ආයුෂ අඩු වෙවි යන්නේ මේ. එතකොට අවුරුදු 2500ක් තුල මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තිනවා 120 ඉඳන් 70ට විතර අඩු වෙලා. දැන් ඔය වේගෙන්ම ඔබ හිතන්න අනාගතේ තවත් අවුරුදු 2500ක් ඉස්සරහට නිකන් හිතමු. මේ වේගෙන්ම මිනිස් ආයුෂ අඩු වෙලා ගියොත් ඉස්සරහට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙනකොට ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පානවා. ධාතු පරිනිර්වාණය වෙන දවස වෙනකොට අනාගතේ එදාට ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කීයද? 20යි. ඔය 70 වෙනුත් 50ක් අඩු වුණොත් මිනිස් ආයුෂ ඔය වේගෙම අඩු වේගෙන ගිහිල්ලා එදාට ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20යි. බුද්ධ අධිෂ්ඨාන ගැන දේශනාවල අටුවාවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන්. දැන් ඔබ රත්නපුරේ කියන්නේ ඔබට මේ නගරයේම මේ පලාතම පූජනීයත්වයට පත් වෙන්නේ සුමන සමන් දෙවියන්ගේ මේ පුදබිම. සෝවාන් වෙච්ච දේවතාවෙක්. අපේ බුද්ධ ශාසනය තුල මාර්ගඵලලාභී දෙවි කෙනෙක් හැටියට වැඳුම් පිදුම් ලබන ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ කැලණියට වැඩම කරපු වෙලාවේ දෙවියන් පිරිවරාගෙන ගිහිලා ආරාධනයක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් විමාන කරගෙන ඉන්නේ සමන්ත කූට පර්වතේ. දෙවියන් වන අපිටත් වැඳුම් පිදුම් කරන්න උතුම් සිරිපා සටහනක් පිහිටවන සීක්වා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ කැලණියේ නාගයන්ගේ ආරාධනයේ මත කැලණි ගඟේ රළේ මුවාවන තැන නාගයන්ට වැඳුම් පිදුම් කරන්න සිරිපා සටහනක් ගම් අර ගඟේ පතුලේ පිහිටෙව්වා කියලා තියෙනවා ඉතිහාසෙ. අපිට අද හොයන්න නැහැ. ඒක පිහිටෙව්වේ අපිට වඳින්න නෙමෙයි. නාග ලෝකේ නාගයන්ට වැඳුම් පිදුම් කරා. එතකොට කැලණියේදී බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් දිව්‍ය පිරිස එක්කම ගිහිලා ආරාධනයක් කරා. දෙවියන්ට වැඳුම් පිදුම් කරන්න උතුම් පූජනීය වස්තුවක් අපිට ලබා දෙන්න. කැලණියෙන් බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙනම අහසින් සමන්ත කෝට පර්වත මුදුනට වැඩම කරලා එදා සිරිපා සටහන තබන්නේ අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් මේ උතුම් සිරිපා සටහන නොමැකී පවතිවා කියන බුද්ධ අධිෂ්ඨාන මත. ඔය වගේ දඹදිවත් සිරිපා සටහන් කීපයක් තියෙනවා. නර්මදා නදී තීරේ නාගයන්ගේ ආරාධනයේ මත ගම් පතුලේ තවත් සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා. සච්චබද්ද පර්වතය කියලා තියෙන දකුණු ඉන්දියාවේ. මේ පර්වතයේ දා වැඩ හිටිය සච්චබද්ද තාපසය ඇතුළු 500ක් පිරිස. ඒ අයටත් නිවන් දකින්න පින තිබ්බා. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා මේ සියලු දෙනාට දහම් දෙසලා වඩින සූදානම් වෙනකොට මේ ඔක්කොම රහත් වෙලා සච්චබද්ද මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලා එතන නවත්තලා වඩින්න සූදානම් වෙනකොට මිනිස්සු ඉල්ලීමක් කරා අනේ අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. ඒ පර්වත මුදුනේ සිරිපා සටහනක් පිහිටෙව්වා. ඊළඟට මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ. උන්වහන්සේ වැඩම කරේ කොහෙටද? සුනාපරන්තේට. සුනාපරන්තේ වැඩ හිටියේ මේ පුන්න මහරහතන් වහන්සේදා
500ක් මහරහතන් වහන්සේලා සමග ඇවිල්ලා ආරාධනයක් කරා ස්වාමීනි මකුලව මක්කම විහාරයට වැඩම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග අහසින්ම එතනට වැඩම කරලා සතියක් වැඩ හිටියා කියලා. මේ විහාරයෙන් වඩින්න සූදානම් වෙනකොටත් මේ මිනිස්සු ආරාධනයක් කරනවා අනේ අපිට වැඳුම් පිදුම් කරන්න පූජනීය සලකුණක් පිහිටවන්න. අපේ බුදුරජාණන් වහන්සේ ඒ විහාරයේ ඉදිරිපිට ගල්තලාවේ සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා දේශනාවල තියෙනවා අටුවාවේ. එතකොට ඔය හැම සිරිපා සටහනකම අදිෂ්ඨාන තියෙන්නේ අවුරුදු 5000ක් යනතෙක් නොමැකී පවතිවා කියන අදිෂ්ඨාන. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙනකොට සියලු සිරිපා සටහන් මැකිලා යනවා. සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පාලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. එතකොට ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පාලා බුද්ධ අධිෂ්ඨානත් අවසන් වෙලා ඒ වෙනකොට ආයි වඳින්න කියලා චෛත්‍යයක්වත් ධාතුන් වහන්සේ නමකට ලෝකේ නැහැ. ඒ වෙනකොට ඉන්නේ ආයි වඳින පුදන මිනිස්සු නෙමෙයි. අවුරුදු 20ට මිනිස් ආයුෂ පිරිහුණා කියන්නේ සත්තු වගේ කොටසක්. එතනින් පස්සේ ධාතු පරිනිර්වාණයත් වෙලා අවසන් වෙලා තවත් අවුරුදු 200ක් යනකොට අර 20 ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. ඔබ අහලා ඇති දේශනාවක් තියෙනවා දීඝනිකාය චක්‍රවර්ති සීහනාද සූත්‍රය කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 10 වෙන කාලයක් එනවා කියන අනාගතේ. එදාට මනුස්ස ස්වරූපෙන් ඉන්නේ සත්තු වගේ කියනවා. ඉලුවෝ බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන මිනිස්සු. විකෘති රාගයකින් යුක්තයි කියනවා. සත්තු වගේ හැසිරෙනවා කියන. විකෘති ද්වේෂයක් කියනවා. ලේ පිපාසෙන් කියනවා එකිනෙකා දිහා මිනිස්සු බලන්න. මේ නිසාම මුර්ගසම් වරුසාවක් වහිනවා කියන දින 7ක් මිනිස්යන්ගේ විනාශෙට. ඊට පෙර හැබැයි දේවතාවරු මිනිස් වෙස්යෙන් පෙනී ඉඳලා මනුස්ස ලෝකේ කියාගෙන යනවා කියනවා තව මේ වගේ කාලෙකින් මුර්ගසම් වරුසාවක් වහිනවා. තනි තනියෙන් මේ ලකුණු එනකොට තනි තනියෙන් හැංගෙන්න තැන් හොයාගෙන කැලෑවල් වලට ගිහිල්ලා වනාන්තරවල තනියෙන් හැංගෙන්නේ. පිළිගන්නේ නැහැ කියන මොකද ආයි දෙවියන්වත් අනාගතේවත් කර්මඵල පිළිගන්න මිනිස්සු නෙමෙයිනේ. ඊටාම සුළු පිරිසක් පිළිගන්නවා. ඒ ටික දෙනා තනි තනියෙන් හැංගෙනවා. දෙන්නෙක් එකට හැංගුණොත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි පහළ වෙනවා කිය. අර දින 7ක් පුරා ඇදහැලෙන මුර්ගසම් වරුසාවත් එක්ක මිනිස්සුන්ට මෘග සංඥා පහළ වෙනවා කිය. මුව වැද්දෙක් මුවෙක් දැක්කා වගේ එකිනෙකා පස්සේ පන්න මරාගෙන ලෝකෙම ලේවිලක් වෙනවා කියන දවස් 7ක් යනවා. ඕක තමයි සත්ත අන්තක්කල්ප විනාශ වෙන හැටි. අපි මේ ඉන්නේ 4 වෙනි අන්තක්කල්පේ. 4 වෙනි අන්තක්කල්ප විනාශේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සත්ත අන්තක්කල්ප විනාශකින් අවසන් වෙයි. සත්ත කියන්නේ තියුණු ආයුධ. දැන් කොච්චර ආයුධ හදාගෙන තියෙන්නේ. අනාගතේ වත් තියුණු වෙලා අවියායුධ වලින්ම ලෝකේ මරාගෙන ලේවිලක් වෙලා අවසන් වෙනවා කියන දවස් 7ක් යනකොට. එතකොට 4 වෙනි අන්තක්කල්පේ එතනින් අවසන් වෙනකොට ඊළඟට අර බේරිච්ච කීප දෙනෙක්ගෙන් ඊළඟට 5 වෙනි අන්තක්කල්පේ අය ටික අහෝ අපේ ඥාතීන්ට වෙච්ච විපත අහෝ අපේ දෙමව්පියෝ ඥාතීන් සහෝදරයෝ විනාශ වුණේ අකුසල් නිසාමයි අපිවත් ගුණධර්ම පුරන්න ඕන කියලා ඉස්සල්ලාම අමාරුවෙන් හරි ප්‍රාණඝාතයෙන් වළකින පරම්පරා කීපයක් යනකොට ටික ආයුෂ වැඩි වෙලා අවුරුදු 10 ආයුෂ 20ට වැඩි වෙනවා කියලා ඊළඟට හොරකමෙන් වළකිනවා. කාලයක් යනකොට ටික ආයුෂ වැඩි වෙලා අවුරුදු 40ට ආයුෂ වැඩි වෙනවා. ඔහොම තමයි කියන මිනිස්සු ගුණධර්ම පුරන්න ආයුෂ වැඩි වෙලා 5 වෙනි අන්තක්කල්පේ ආයුෂ වැඩි වෙවි මිනිස්යන් වර්ධනය වෙවි යන. එතකොට දැන් අපි ඉන්න තැනට ඉමු. දැන් අපි ජීවත් වෙන්නේ මහා බද්ද කල්පේ කීවෙනි අන්තක්කල්පෙද? 4 වෙනි අන්තක්කල්පේ. අපි ඉන්නේ අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙන කාලෙක නෙමෙයි. පෙර බුද්ධ ශාසනවල නම් අවුරුදු දහස් ගණන් ආයුෂ තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. උන්වහන්සේ මිනිස් ආයුෂ අවුරුදු 120ක් වෙච්ච කාලේ
හැබැයි තව ටිකක් ආයුෂ පල්ලෙහාට බැස්සනම් අවුරුදු 100න් 15ට බැස්සනම් බුදු කෙනෙක් පහළ වෙන්නේ යන්තම් අපේ පිනකට එදා දෙව්ලොව ඉඳන් පස් මහ බැලුම් බලනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩි. ඒ නිසා උන්වහන්සේ පහළ වුණා. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අද අවුරුදු 2500 ගාණක් යනකොට අද ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලාද නැද්ද? අද අපිට තියෙන්නේ 100නුත් පල්ලෙහාට පිරිහිච්ච කාලය. බුද්ධ දේශනාවල විස්තර වෙනවා මහණෙනි මිනිස් ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනවා කියන්නේ මනුස්ස ලෝකත් ඇතැම් අපායවල් හා සමාන කාලයක් එනවා කියන අනාගතේ. අවුරුදු 10ට ආසන්න වෙනකොට ලේ පිපාසිත සත්තුන්ට අන්ත මනුස්ස ලෝකෙ මිනිස්සු ඉන්නේ. එතකොට හිතන්න අද අපි ජීවත් වෙන මනුස්ස ලෝකෙ දිහා එළුවෝ බල්ලෝ බලලු තිරිසන් වගේ මිනිස්සු නැද්ද? ඉන්නවා. විකෘති ආසාවන්ගෙන් යුක්ත මිනිස්සු නැද්ද? ඉන්නවා. ඒ නිසා අමාරුයි, කෙලෙස් වැඩි, අමාරුයි. රාග, ద్వේෂ, මෝහ ඇවිස්සිච්ච සත්තු වගේ මිනිස්සු ඉන්නේ. හැබැයි අමාරුයි කියලා විකල්පයක් තියනවද? විකල්පයක් නැහැ. ඒ නිසා අපිට එකම දෙයයි තියෙන්නේ කොච්චර අමාරු වුණත් අඬා හරි නිවන් දකින්න වීරිය වඩා ගන්න වෙනවා. අඩුම ගානේ සුගතියකට හරි යාගන්න වීරිය වඩා ගන්න වෙනවා. කරන්න විකල්පයක් නැහැ. කෙලෙස් වැඩි, ඒක හරි කරන්න දෙයක් නැහැ. මේ කාලේ අමාරුයි, ඒකත් හරි. වෙන විකල්පයක් නැහැ. අකුසල් බලවත් වැඩි, ප්‍රශ්න වැඩි, ඉස්සර වගේ නෙමෙයි. දැන් නිකන් හිතන්න ඔබට තේරෙන විදියට මීට අවුරුදු 30ක් 40ක් එහාට හිතන්න. ওই ටික මතකනේ පොඩි ළමයින්ට මතක නැති වුණා. අවුරුදු 30 40කට එහා අවුරුදු 50ක් වගේ එහා හිතන්න පුළුවන් අයත් ඇති. ටීවී නැති කාලේ තිබ්බ නේද අපිට? ටීවී නැහැ. රේඩියෝත් නැහැ. ගමටම සමහර වෙලාවට තිබ්බේ තැපැල් කන්තුරු විතරයි දුරකථනය. ටෙලිග්‍රෑම් එකේ එනකොට බඩපපුව දන්නවා කවුරු හරි මැරිලාද කියලා. එහෙම කාලයක් තිබ්බනේ අපිට නේ ටෙලිග්‍රෑම් එකේ. එතකොට ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බද? නැහැ. ඔය ෆෝන් තිබ්බද ඕවා? ඕවත් නැහැ. ඒ හුනියමත් නැහැ ඒ කාලේ. එතකොට ෆෝනුත් නැහැ, ස්මාර්ට් ෆෝනුත් නැහැ, ජංගම දුරකථනත් නැහැ, ඉන්ටර්නෙටුත් නැහැ, ලැප්ටොප් නැහැ, කම්පියුටර් නැහැ, මොනවත් නැහැ. ඉස්සර ගමේ මිනිස්සු ඔබට මතක ඇති මලගයක් වුණාම මොකද කරේ? වෙස්සන්තර ජාතකයේ කියවන. මිනිය උස්සනකම් මල පොත කියවුවා. ඊළඟට ඉස්සර පරණ ආච්චිලා සීලා උදේ පාන්දර නැකිටලා පැන් එකක් හරි පෙරලා අරගෙන බුදුහාඳුරන්ට පූජා කළා බුදුන් ඇඳලා තමයි උයන්න පිහන්න පටන් ගන්න. දානි ටික ඉස්සල්ලාම බුද්ධ පූජාවට තියලා ගෙදර. හවසට මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා බුදුන් ඇඳලා තුන් සූත්‍ර කියනවා. කටපාඩම් තුන් සූත්‍ර. පරණ ආච්චිලා සීලා. කොහොම කාලයක් අපිට තිබ්බද නැද්ද? තිබ්බා. සතර පොයට සීල් ගත්තා ඉස්සර ආච්චිලා සීලා. බණ ඇහුවා. පොඩි ළමයි වට කරගෙන ජාතක කතාවක් කියලා දෙනවා ගෙවල් වල. ඉස්සර මෙච්චර මාධ්‍ය නැති වුණත් ජාතක පොතයි පිරිත් පොතයි තිබුණා. ඒ දෙකෙන් හරි මිනිස්සු ಗುಣධර්ම පුරාගෙන ගම් වල ජීවත් වුණා. එතකොට බලන්න අවුරුදු 20ක් 30ක් තුල වෙච්ච මේ විනාශය පේනව නේද? දැන් අපිට වෙලා තියෙන දේ ඔබේ අවුරුදු 20කට 30 40කට එහා ජීවත් වෙච්ච මිනිස්සු ජීවත් වෙච්ච රටාවයි අදයි ගත්තාම අද අපිට දවසින් දවස ධර්මයේ දියුණු කරන්න අමාරු කෙලෙස් වැඩි පරිසරයක් ගොඩ නැගෙන්නේ නැද්ද? අමාරුයි. විකෘති වෙලා ඉන්නේ මිනිස්සු කෙලෙස් වලින්. හැබැයි තව පරම්පරා දෙක තුනක් යනකොට අනාගතේ ඔయిత අන්තයි සත්තු වගේ මිනිස්සු ඉන්න කාලෙ ඉන්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න මහන්සියක් ගන්න.